අද දවසේ ළමයි අපි ඔබට කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කාලීන වශයෙන් වැදගත් රචනා මාතෘකාවක්. මේක අපි කාලීන වශයෙන් වැදගත් කියලා කියන්න හේතුව තමයි මේක ලංකාවේ මෑත කාලයේ කතා බහට ලක්වෙච්ච කාගෙත් අවධානයට යොමු වෙච්ච කාලීන වශයෙන් විමර්ශනයකට ලක් කරලා අපි කරුණු ගොනු කර යුතු මාතෘකාවක්. ඒක තමයි ලංකාවේ මානව හිමිකම් කඩවීමේ අර්බුදය. ඔබ දන්නවා අත්‍යාසන්න සිදුවීම ලෙස මේ මාතෘකාවට පාදක ස්ථානය සම්පාදනය කරන්නේ නිරායුධ නිර්පාක්ෂික යම්කිසි ප්‍රජා කොට්ටාසයක් පසුගිය කාල සීමාවේ ගෝල්ෆේස් පිටියේ සාමකාමී අරගලයක් නියුක්ත කරමින් සිටියදී එතුලින් යම්කිසි බාධාවක් සමාජයට කිසිසේත්ම නොවන අවස්ථාවකදී දේශපාලන හස්තයේ මැදිහත් වීම මත යම්කිසි දරුණු ප්‍රහාරයක් ඔවුන්ට එල්ල වුණා. අපි දැක්කා ලංකාවේ සමාජ මාධ්‍ය හරහා ජනමාධ්‍ය හරහා වීඩියෝ දර්ශන හරහා එලිපිට අපේ මිනිස්සුන්ට පොළු වලින් ගහලා පොලිසිය ඉද්දි හමුදාව ඉද්දි යම්කිසි මැරපිරිසක් විසින් අමුවේ ලංකාවේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම මූලික අයිතිවාසිකම උල්ලංඝනය කරන ආකාරය. අංක 2 ඊට පස්සේ ඇතිවෙච්ච ලංකාවේ සමාජ වාතාවරණයත් සමග අපේ සමාජය තුල හිටපු ඇතැම් පිරිස් ප්‍රකෝපකාරී වෙලා පෞද්ගලික පටුවරමුණු සාධනය කරගැනීමේ අරමුණින් හේතු රහිතව නිවෙස් වලට ගිනි තියන්න පටන් ගත්තා, පොදු දේපල සහ විවිධ හානි පමුණවන්න පටන් ගත්තා. එතකොට මෙතනදී ගෝල්ෆේස් එකේ අරගලකරුවන්ට පහර දීමත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම. දේශපාලඥයෙක්ගේ හෝ වෙනත් මිනිසෙක්ගේ ගෙදරක් අනවසරින් ගිනි තිබීමත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම. නීතිඥ සංගමයේ සහ ලංකාවේ මේ සම්බන්ධයෙන් මේ දවස්වල නීතිමය කටයුතු කරන හැම අවස්ථාවකදීම නීති පද්ධතියේ ප්‍රවීණයෝ ඒ අදාළ පාර්ශ්වයන් පැහැදිලිව ප්‍රකාශ කරන්නේ වැරද්ද කවුරු කරත් ඒක වැරද්දා. මේ උල්ලංඝනය කවුරු කරත් ඒක වැරද්දා. දේශපාලන තන්ත්‍රයේ කෙනෙක් කරත්, රටේ ජනාධිපති කරත්, අගමැති කරත් සාමාන්‍ය මිනිස්සයාට තමන්ගේ ජනපීඩනය ඉහවහ යන්න බැරුව ගයක් ගිනි තිබ්බත් වැරද්ද නම් වැරද්ද. එතකොට මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඒ විදිහට විවිධාකාරයි. පසුගිය දවස් කිහිපය තුළ සිදු වුණා. 2 ලංකාවේ මෑත කාලයේ දරුණුම ප්‍රහාරය පාස්කු ප්‍රහාරය. මිනිස්සුන්ගේ ජීවිත අමුවේ විනාශ වෙද්දී ප්‍රබල මානව හිමිකම් උල්ලංඝනයක් වුණා. වසර 30ක කුරිරු යුද්ධයේ ලංකාවේ තියෙද්දී විවිධාකාරයේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. විශේෂයෙන් මෙතෙන්දී අපේ රටේ හමුදාව පිළිබඳ මානව හිමිකම් කවුන්සලිය දක්වන අදහසට වඩා LTT ත්‍රස්තවාදීන් දියත් කරපු ඇතැම් ක්‍රියාපටිපාටින් හරහා ඒ ප්‍රදේශවල හිටපු පිරිස්වල වගේම එතනින් එහාට ලක්දිව සිසාරා හිටපු හැම ජනතාවගේම ජීවත් වීමේ මූලික අයිතිය පිළිබඳ යම්කිසි ගැටලුවක් ආව ඒ සමය තුලදී. ඊට අමතරව ලංකාවේ පැවතිච්ච දරුණු සමයන් කීපයක් තුලදී මානව හිමිකම් උල්ලංඝනය වීම වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපිට ඇත්තටම ප්‍රබල කතිකාවක් කිරීමේ අවශ්‍යතාවක් මතුවෙනවා. වෙනදා වගේම රචනාව අපි පටන් ගන්න ඕනේ මේකට ගැළපෙන යම්කිසි පොදු නිර්වචනයකින්. මට පැහැදිලිව අවබෝධ වෙනවා සහ පෙනී යන ඔබට කියන්න පුළුවන් පැහැදිලිව මේ මාතෘකාව අපි ලියද්දී ඇත්තටම ලස්සන නිර්වචනයක් දාද්දී අපිට කියන්න පුළුවන් මැක්සිම් ගෝකිගේ නිර්වචනය. මොකද මානව හිමිකම් කියන තැනට එන්නේ කෙලින්ම සමානාත්මතාවය කියන දේ. සමානාත්මතාවයත් එක්ක අපි කතා කරන අවස්ථාවකදී මානව හිමිකම් කියන එක කතා කරද්දී මැක්සිම් ගෝකි කියන ලෝකේ දාර්ශනිකයා කියලා තියෙනවා මිහි මත පවතින සියල්ලක්ම නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස් වලින් කියලා. දැන් මම ඔබට මේක කියාගෙන යද්දී ඔබ මම කියන කොටස් වල මෙතෙන් සිට තියෙන කරුණු ටික කෙටියෙන් ෂෝට් නෝට් එකක් විදිහට ඔබට හදා ගන්න පුළුවන්. ඒකල ඒක පාදක කරගෙනම විනාඩි 40-45ක කාල සීමාව තුළ අපිට අදාළ වචන ප්‍රමාණයට ඔබට රචනාවක් පැහැදිලිව ලියන්න පුළුවන්. ඒතර ඒකට දල සැකස්මක් ඕනේ. ඒ නිසා මම කියන දේ නිකන් අහගින් නැතුව මේක ඔළුවට දාගන්න ගමන් ඔබ ෂෝට් නෝට් එකක් හදාගන්න. ඒතර අපි අලිත් කියනවා මේ රචනාව අපි ආරම්භ කරන්න ඕනේ මැක්සිම් ගෝකි කියන දාර්ශනිකයාගේ නිර්වචනය. මෙහි මත පවතින සියල්ලක්ම නිර්මාණය වී ඇත්තේ
මවගේ කිරිවලින් සහ හිරුගේ රැස් වලිනි. මිහිපත පවතින සියල්ලක්ම නිර්මාණය වී ඇත්තේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස් වලිනි. එතකොට මේ ප්‍රකාශයෙන් මැක්සිම් ගෝකි පැහැදිලිව කියන කාරණේ තමයි ලෝකේ සෝබාදහම පරිසර පද්ධතිය සහ මානව ප්‍රජාව නිර්මාණය කරන්නේ සමානාත්මතා සංකල්පයන්. සෝබාදහම පරිසර පද්ධතිය සහ මානව ප්‍රජාව නිර්මාණය කරන්නේ සමානාත්මතා සංකල්පයන්. ඒතර සෝබාදහම තුලින් මේ ලෝකේ තිබෙන සෑම පරිසර සාධකයකටම සමානාත්මතාවයක් තියෙනවා. හරිද? සෑම පරිසර සාධකයකටම සමානාත්මතාවයක් තියෙනවා. ඒ වගේම මේ ලෝකේ ජීවත් වන සෑම මානව ප්‍රජාවකටම සමානාත්මතාවක් තියෙනවා. මිනිස්සු සියලු දෙනා උපදින්නේ එක අහසක් යට. මිනිස්සු හැම කෙනෙක්ම ආස්වාස කරන්නේ ප්‍රස්වාස කරන්නේ ඔක්කොම සමානාත්මතාවෙන් එක වායුවක්. ඒතර මිනිස්සුන්ට සෝබාදහමෙන් ඇති කරලා තියෙනවා පොදු සමානාත්මතා හිමිකම. ඒ පොදු සමානාත්මතා හිමිකම යටතේ මිනිස්සු කටයුතු කරද්දී මිනිස්සු අනිවාර්යෙන්ම ඒ සමානාත්මතාවයේ රකින්න වග බැඳී තියෙනවා. හරිද? රකින්න වගකීමකින් බැඳිලා තියෙනවා. හැබැයි ඔබ කියන්නේ මේ මාතෘකාව පටන් ගන්න කොටස තුළදී අද වන විටදී 21 වන සියවසේ මේ කාල සීමාව යටතේදී මිනිසුන්ගේ තියෙන ඇතැම් පටු අරමුණු ඇතැම් මාත්‍රකාමී ප්‍රතිපත්ති නිසා අද වෙද්දි මිනිස්සු මේ සමානාත්මතා සංකල්පය උල්ලංඝනය කරනවා. හරි? අද වෙද්දි මේ සමානාත්මතා සංකල්පය උල්ලංඝනය කරනවා. දැන් පුතේ මේ විදිහට ලස්සන්ට ඔයා මාතෘකාවට අදාළව කෙටි සටහනක් ලියන් යන්න ඕනේ. හරි? එතකොට තමයි අපිට රචනාවක් හොඳට ලියන්න පුළුවන් වෙන්නේ. හරි? ටක් ගාලා ගන්න හැමෝම මේ කෙටි සටහන ලියා ගන්න නිසා දැම්ම. හරි? එතකොට දැන් අපි නතර කරේ මිනිස්සු සමානාත්මතා සංකල්පේ බිඳලා තියෙනවා පොදු යම් කිසි තත්වයක් බිඳලා තියෙනවා තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ නිසා. එතෙන්දී ඔබ කියන්න ඕනේ අධ්‍යතන ජන සමාජයේ සෑම මිනිසෙක්ම සිය පටු අරමුණු සාධනය කරගන්න සමානාත්මතා සංකල්පයේ බිඳිද්දී ප්‍රධාන වශයෙන්ම උල්ලංඝනය වෙන්නේ මානව හිමිකම්. මානව හිමිකම් තමයි ප්‍රධාන වශයෙන්ම උල්ලංඝනය වෙන්නේ. මේ ආකාරයට ලෝකේ අද වෙද්දී මානව හිමිකම් උල්ලංඝනය වන විවිධ රටවල් කීපයක් තියෙනවා. අමුවේ මානව හිමිකම් උල්ලංඝනය වන විවිධ රටවල් කීපයක් තියෙනවා. ඒ රටවල් කීපයට ගොඩාක් දුරට කලාපීය වශයෙන් ගත්තාම ආසියාව, අප්‍රිකාව වගේ කලාපයන් ප්‍රමුඛ ස්ථානයට එනවා. විශේෂයෙන්ම ආසියාතික කරේ ආසියාවේ අද වෙද්දී මානව හිමිකම කියන එක ශීඝ්‍රයෙන් උල්ලංඝනය වන රටවල් වලට ශ්‍රී ලංකාව කියන රටත් ප්‍රමුඛ වෙලා පැමිණෙනවා. ඒතර මේ ශ්‍රී ලංකාව කියන අපේ රටේ අද වෙද්දී රටේ පවතින විවිධ ගැටලු නිසා දැන හෝ නොදැන මානව හිමිකම් දැඩිසේ උල්ලංඝනය වීමක් වෙනවා. ඒ මානව හිමිකම් උල්ලංඝනය වීම දැඩි අර්බුදකාරී තත්ත්වයක පසුවන නිසා අපි කඩිනමින් ඒ සඳහා විසඳුම් සෙවිය යුතුය. අපි කඩිනමින් ඒ සඳහා විසඳුම් සෙවිය යුතුය. ඒක සියලු පාර්ශ්වයන් මැදිහත් වෙලා කළ යුතු වැදගත් දෙයක් කියන එක අපි පැහැදිලිව පැවසිය යුතුයි. හරි? දැන් එතකොට ළමයි මේක රචනාවේ මූලික ඡේදය තුල කියන අපි ඉන් පසුව කළ යුතු කාරණේ තමයි ඊළඟ ඡේදයෙන් අපි කියන්න ඕනේ මේ මාතෘකාවේ හැඳින්වීමේ කොටස ගැන. අපි යන්න ඕනේ මාතෘකාවේ හැඳින්වීමේ කොටසට. හරි. දැන් අපි රචනාවේ මාතෘකාවේ හැඳින්වීම ගත්තාම ඔන්න මම හැඳින්වීම ලස්සන්ට ඔබට කියනවා. ඉස්සලාම කියන්න ඔබ ශ්‍රී ලංකාව කියන්නේ මොකක්ද? මේ ලංකාව ගැන කියන මොහොතේදී අපිට මේ සුන්දර වැල්බයිල කතා කියලා වැඩක් නැහැ. රට වටේ මුහුදක් තියෙනවා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා වැඩක් නැහැ. තෙල් පොදක් නැති, ගෑස් පෝලින් තියෙන, දරිද්‍රතාවයෙන් බැටකන මානව හිමිකම් උල්ලංඝනය වන අපේ රට ගැන අපි ලස්සන්ට කියන්න ඕන. ඒක තමයි මේ රචනා ලියද්දි නිකන් සුරංගනා කතා කියන්න ඕනේ නැහැ. ඒකට රියැලිටි වෙන්න ඕනේ. අපේ පොයින්ට්ස් ටික
යථාර්ථවාදී වෙන්න ඕනේ. ඒකෙන් ඔබට යන තරමක් ඔබට නිකන් මේක නිකන් ඔබ ප්‍රබන්ධයක් නිර්මාණය කරන්න. ඒතර ඔබ කියන්න ඕනේ පැහැදිලිව මේ රචනා මාතෘකාව කතා කරද්දී අද ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය. ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියාතික කලාපයේ පිහිටා තිබෙන තුන්වන ලෝකේ දියුණු වෙමින් පවතින රටක්. දකුණු ආසියාතික කලාපයේ පිහිටා තිබෙන තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක්. දිවයින් රාජධානියක් වෙච්ච ශ්‍රී ලංකාව මනා භෞතික සහ මානව සම්පත් තිබුණු රටක් වුණත් අපේ රටට ගොඩක් මනා භෞතික සහ මානව සම්පත් තිබෙනවා. ඒ තිබුණු රටක් වුණත් අද වෙද්දි ලංකාව කියන්නේ ලෝකේ උද්ධමනය වෙමින් පවතින රටවල් අතර ප්‍රමුඛ ස්ථානයේ වැජබෙන රටක්. අද උද්ධමනයෙන් ප්‍රමුඛ ස්ථානයේ අපි වැජවෙනවා. ඒ නිසාම ලංකාවේ අද වෙද්දී දැඩි ආර්ථික අවපාතයක් තියෙනවා. අපේ ලංකාවේ දැඩි ආර්ථික අවපාතයක් තියෙනවා. මේ අද වන අවස්ථාවේදී ලංකාවේ ආර්ථික සමාජීය දේශපාලනික ගැටලු සමුදායක් පරිපූර්ණයි. ඒ ගැටලු නිසාම ලක්දිව බොහෝ රටවැසියන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වෙනවා. අන්න එතෙන්දී ඔබ කියන්න ඕනේ මොනවද මේ උල්ලංඝනය වන මානව අයිතිවාසිකම් කියලා කියන්නේ? මොකද මානව අයිතිවාසිකමක් කියන්නේ කියලා ඔබ කියන්න ඕනේ. මගේ පුතාලට එතෙන්දී කියන්න පුළුවන් මානව අයිතිවාසිකමක් කියන්නේ මොකද්ද කියලා. මානව අයිතිවාසිකම් පිළිබඳ නියමටම නිර්වචනය කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය. හරි? මොකද මානව අයිතිවාසිකම් සුරකීමේ අභිමතාර්ථයේ පෙරදරි කරගෙන තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන ලෝකෙම එකතු කරපු සංවිධානය පිහිටවන්නේ. එතකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුකූලව මානව හිමිකම් කියලා එකටිය විවිධාකාරයේ නිර්වචන කරලා තියෙනවා. ඒකේ සරලම නිර්වචනය තමයි මිනිසුන් ලෙස ඉපදුණු නිසාම ලැබුණු හිමිකම තමයි මානව හිමිකම්. මිනිසුන් ලෙස ඉපදුණු නිසාම ලැබුණු හිමිකම්. මිනිසුන් ලෙස ඉපදුණු නිසාම ලැබුණු හිමිකම තමයි මානව හිමිකම්. එතකොට මේ මානව හිමිකම කියන දේ තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට හිමි විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැහැදිලිව කියනවා. මානව හිමිකම් කියන දේ තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට හිමි වෙන්න පුළුවන්. එතකොට මේ තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට මේ හිමිකම හිමි වෙන්නේ පොදු සමානාත්මතාවය යටතේ. එතකොට මේක එක්කෙනෙක්ට හිමි වෙලා තව කෙනෙක්ට නැති වෙන්න බෑ. සමාජ කණ්ඩායමකට මේක හිමි වෙද්දී සමස්තයටම පොදුවේ මේක හිමි වෙන්න ඕනේ. ඒක උච්චාවචනයක් හෝ ඇතිවීමක් නැතිවීමක් තියෙන්න බෑ. ලෝකේ ජීවත් වෙන හැම මිනිස්සයාටම මේ කියන හිමිකම සමානාත්මතාවයේ ලැබීම තමයි මානව හිමිකමේ තියෙන ප්‍රධානම විශේෂිත කාරණා. ඒතර ඕනම මිනිස්සෙක්ට තිබෙන මානව හිමිකමක් භුක්ති විඳිය හැක්කේ තවත් මිනිස්සෙක්ගේ මානව හිමිකමක් කඩ නොවන තුරු පමණයි. ඕනම කෙනෙක්ගේ මානව හිමිකමකින් තවත් කෙනෙක්ගේ මානව හිමිකමක් කඩ වෙනවා නම් එතන කිසිසේත්ම මානව හිමිකම් සුරකීමක් වෙන්නේ නැහැ. ඒතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙලෙස මානව හිමිකම් පිළිබඳ විවරණය කරලා එවකට විශේෂයෙන් 1945 වගේ ලෝකයේ ඇතිවෙච්ච විවිධ ගැටලු යුදමය තත්ත්වයන් දිහා බලලා ලෝක සම්මුතියකට එළඹුණා. ලෝකයේ සෑම රටක්ම මේ සම්මුතිය තුල අත්සන් කළා ජීවසුමක් ගැහුවා. 1945 දී ඒ ඇති කරගත්ත එකගතාව තමයි ලෝකයේ මානව හිමිකම් ප්‍රඥප්තියක් ලෙස ලෝකයේ හැම මිනිසෙක්ගම මානව හිමිකම සුරකින්න තියෙන ප්‍රධානම සාධකය වුණේ. එතකොට ලංකාවත් එන්නේ ඒ කියන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ තියෙන givisumට ඒ මානව හිමිකම් ප්‍රඥප්තියේ තියෙන යම්කිසි මානව හිමිකම් ප්‍රමාණයක් සුරකින්නවා කියන අදාළ රීතියට යටත් වෙලා තියෙනවා. ඒ නිසාම ලංකාව නිල වශයෙන් රජයක් විදිහට බැඳී සිටිනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුකූලව මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම උදෙසා. එතකොට මොනවද මේ මානව හිමිකම් කියන්නේ? මෙතනට තියෙනවා මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය.
මූලිකම අයිතියක්. මිනිස්සු තමන්ට කැමති දෙයක් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා මිනිසුන්ට. මිනිසුන්ට භාෂණයේ නිදහසක් තියෙනවා මානව හිමිකම තුල. මිනිසුන්ට තමන්ට කැමති රැකියාවක් නියැලෙන්න, තමන්ට කැමති වෘත්තියක නියැලෙන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඊට පස්සේ මිනිසුන්ට තමන්ට කැමති ආගමක්, දහමක්, සංස්කෘතියක් අදහන්න ඒ මත නියුක්ත වෙන්න මිනිසුන්ට හැකියාවක්, අයිතියක් තියෙනවා. ඒ වගේම මිනිසුන්ට නිදහසේ තමන්ගේ සීමාව යටතේ කටයුතු කරන්නට, ඔබ මොබ යන්නට මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඒකට සෑම රටක්ම ලෝකයේ අද වෙද්දී ওই මානව හිමිකම් තුල තියෙන විශේෂතම හිමිකම් අරගෙන රටේ ආණ්ඩු ක්‍රමීය අවස්ථාවට දාලා ඒ මානව හිමිකම් වල තියෙන වැදගත්කම සුරකින්නට සමහර මානව හිමිකම් අද ගද්දී මූලික අයිතිවාසිකම් බවට පත් කරලා තියෙනවා. එතකොට මානව හිමිකම් ඒ ප්‍රඥප්තියේ තිබ්බ අයිතිවාසිකම් අරගෙන ආණ්ඩු ක්‍රමීය අවස්ථාවට දාලා ඒකේ සුරක්ෂිතභාවය වැඩි කරන්නට, මානව හිමිකම් වලට වටිනාකමක් දෙන්න ඒක මූලික නීතියට, රටේ නීති පද්ධතියට දාලා සුරක්ෂිත කරලා තියෙනවා. එතකොට දැන් මේ තරම් වටින නීති පද්ධතියක් තියෙද්දි, හිමිකම් පද්ධතියක් තියෙද්දි අද වෙද්දි ලංකාවේ ඒක මෑත කාලේ අමුවේ උල්ලංඝනය වෙන්නේ. දැන් ඔබ කියන්න ඕනේ ඊට පස්සේ ඇයි අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ? මේ අර්බුදය මොකද්ද? මේක කඩිනමින් විසදිය යුතුයි. අපි කියන්න ඕනේ ලංකාවේ අද වෙද්දී පවතින ආර්ථික දරිද්‍රතාවය නිසා, අද වෙද්දී ලංකාවේ පවතින ආර්ථික ගැටලුව නිසා මානව හිමිකම් අමුවේ උල්ලංඝනය වෙනවා. මොකද අද වෙද්දී ලංකාවේ ආර්ථික ගැටලුවත් එක්ක ලංකාවේ දේශපාලනය අස්ථාවරයි. අද වෙද්දී දේශපාලඥයන්ගේ පටු දේශපාලනය කිරීමක් ලංකාවේ තියෙනවා. පාට, පක්ෂ, ආර්ථික අරමුණු සාධනය කරගන්න දේශපාලඥයන් අද වෙද්දී නොකරන දෙයක් නැහැ. මෙන්න මේ හේතුව මත ඔවුන් බලය රකින්න ගිහිල්ලා, පක්ෂ රකින්න ගිහිල්ලා, සිය අරමුණු සාධනය කරගන්න ගිහිල්ලා ලංකාවේ මිනිසුන්ගේ මානව හිමිකම් අමුවේ උල්ලංඝනය කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අද වෙද්දී රට ආර්ථිකයෙන් ප්‍රපාතයකට ගිහිල්ලා තියෙනවා. ආර්ථික ගැටලුවක් තියෙන නිසාම මිනිස්සු ප්‍රචණ්ඩකාරී මත හැසිරීම නිසා සමාජීය වශයෙන් ගැටලු තියෙනවා. අපේ රටේ දේශපාලනික වශයෙන් ගැටලු වගේම සමාජීය ගැටලු තියෙනවා. ඊට පස්සේ ඒ තුලින් සංස්කෘතික ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ තුලින් ආගම් ගැටලු ඇති වෙනවා. මේ සියල්ල හේතුවෙන් මිනිසුන්ගේ මානව හිමිකම් විවිධාකාරයෙන් අද වෙද්දී උල්ලංඝනය වෙනවා. ඒ මානව හිමිකම් දේශපාලනික වශයෙන් උල්ලංඝනය වෙනවා. පොදුවේ ගත්තට පස්සේ මානව හිමිකම් සමාජීය වශයෙන් උල්ලංඝනය වෙනවා. ඒ මානව හිමිකම් ආර්ථිකමය තත්ත්වයට උල්ලංඝනය වෙනවා. ඒ මානව හිමිකම් කියන එක සංස්කෘතිය, ආගම් යටතේ උල්ලංඝනය වෙනවා. මේ වෙද්දී ලංකාවේ මිනිසුන්ට මානව හිමිකම් උල්ලංඝනය වීම දැඩි වශයෙන් සිදු වෙලා තියෙනවා. ඒ වගේම අද වෙද්දී කාන්තාවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. අද වෙද්දී බලාගෙන ඉද්දී ළමයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. එතන මේ හිමිකම් උල්ලංඝනය වීමත් එක්ක ලෝකේ ප්‍රධාන ආයතන, රටවල්, ලෝකේ විදේශ මාධ්‍ය අද වෙද්දී ලංකාව ගැන විවිධ කතාපුවත් වාර්තා කරනවා. අපේ රටට අපකීර්තියකුත් මේ තුලින් ගොඩ නැගෙමින් පවතිනවා. ඒ නිසා ඔබ කියන්න ඕනේ මේකට කඩිනමින් විසඳුම් සෙවිය යුතුයි. කඩිනමින් විසඳුමක් හොයන්න ඕනේ, ඉක්මනට විසඳුම් හොයන්න ඕනේ මේකට. හැබැයි විසඳුම් ස්ථීරසාර, තීරසාර විසඳුම් විය යුතුයි. අපි මාතෘකාවේ චුට්ටක් අතීතය ගැන ඊට පස්සේ කතා කරමු. අතීතයේ ලංකාවේ ලොකුවට මානව හිමිකම් කඩවීම තිබුණා කියලා කියන්නත් බෑ, නොතිබුණා කියලා කියන්නත් බෑ. අතීතයේදී යම් තාක් දුරට මානව හිමිකම් කඩවීම තිබිලා තියෙනවා ලංකාව කියන රටේ. ඒ කඩවීම තිබුණු තරමට සාපේක්ෂව ගැටුමුත් ඇති වෙලා තියෙනවා. නමුත් අද වෙද්දී තියෙන එකම ගැටලුව තමයි අතීතයේ තිබ්බ මේ මානව හිමිකම් කඩවීම පිළිබඳ අඳුරු මතකයේ බලම වර්තමානයේ අද වෙද්දී ලංකාවේ මේ 21 වන සියවසේ අධ්‍යතන සමාජයේ ඊට වඩා මානව හිමිකම් උල්ලංඝනය වීමක් වෙනවා. අපි ඊළඟ ඡේදයකින් රචනාව පැහැදිලි කරන්න ඕනේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ අර්බුදකාරී තත්ත්වය ගැන. මේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීමෙන් අද වෙද්දී මතුවලා තියෙන ප්‍රශ්න ගැන අපි කතා කරන්න. ඒ අර්බුද ගැන කතා කරද්දී අපිට තියෙන පළවෙනිම ගැටලුව තමයි අංක 1. අපිට තියෙන පළවෙනි ප්‍රශ්න තමයි රටේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් බොහෝ ප්‍රමාණයක් අද වෙද්දී උල්ලංඝනය වෙනවා. මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා කියන්නේ රටේ තියෙන මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ටික උල්ලංඝනය වෙනවා. අද වෙද්දී රටේ පවතින විවිධ ගැටලුකාරී තත්ත්වයන් නිසා මිනිසුන්ට තමන්ගේ මූලික ජීවත් වීමේ අයිතිය නැති වෙනවා. පසුගිය කාල සීමාවේ
ලංකාවේ තිබ්බ දේශපාලන අස්ථාවරත්වය සහ දේශපාලඥයන්ගේ පටු අරමුණු සාධනය කර ගැනීම නිසා ඔබට පාට පක්ෂ ලියන්න යන්න එපා. මේ මධ්‍යස්ථ මට්ටමින් කරුණු ප්‍රකාශ කරන්න අපිට කාගේවත් නම් විවේචනය කරන්න බෑ. නමුත් අපිට කියන්න පුළුවන් දේශපාලඥයන්ගේ නොමන අමනෝඥ ක්‍රියාකාරීත්වය නිසා අවසානයේ දේශපාලඥයන්ගේ ජීවිත පවා අහිමි වුණ අවස්ථාවක් තිබා අපේ රටේ. ඒ වගේම මිනිසුන්ගේ ජීවිත අහිමි වුණා. ඒතර මිනිසුන්ගේ ලංකාවේ තියෙන මූලිකම අයිතිය වෙච්ච ජීවත් වීමේ අයිතිය මේ මානව හිමිකම් උල්ලංඝනය වීමවත් අපිට නැති වෙලා තියෙනවා. ඉතින් එහාට ආයේ කතා කරලා වැඩක් නැහැ මොනවා. ජීවත් වෙන්න අපි හැමෝම හැමදේම කරන්නේ. ඒතර මිනිසුන්ගේ ඒ අයිතිය නැති වෙනවා පුතා මෙතනදී. ඒතර එතනදී වෙන ප්‍රධානම දේ තමයි මානව හිමිකම් උල්ලංඝනය වෙන කියන්නේ රටේ මූලික නීතිය පවා උල්ලංඝනය වෙනවා. ඒතර මිනිසුන්ට තමන් කැමති රැකියාවක අද නියැලෙන්න බෑ. ඒකට අවශ්‍ය සාමකාමී පසුබිමක් පරිසරයක් නැහැ. ඒතර මිනිසුන්ට කැමති ආගමක් දහමක් අදහන්න බෑ. අද වෙද්දී විවිධ ආකාරයේ මිනිසුන්ට බලපෑම් කරන විවිධ පාර්ශ්ව සහ කණ්ඩායම් විසින්. ඒතර මිනිසුන්ට තමන් කැමති තැනකට යන්න බෑ අද වෙද්දී. යන්න විවිධාකාරයේ ප්‍රශ්න තියෙනවා. ඒතර ඒ අද්දි විවිධාකාරයේ සීමා පනවන. වෙලාවකට මිනිසුන්ට තමන්ට කැමති විදිහට සාමකාමී අරගල කරන්න බෑ. ඔබ දැකලා ඇති සමහර මිනිස්සු තෙල් නැහැ කියලා ගෑස් නැහැ කියලා පාරවල් අවහිර කරනවා. සමහර වැඩට යන මිනිසුන්ට වැඩට යන්න නැහැ. ඒක මානවායිතිකම් උල්ලංඝනය වීම. එතකොට එතනට ප්‍රශ්නේ හැදුනේ කොහොමද රටේ? රටේ එතනට ප්‍රශ්නේ හැදෙන්නේ අර මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටු නොකිරීමේ මානව හිමිකම් උල්ලංඝනය කළාද? ඒතර අපේ රටේ බලපුවාම මේක හරියට ලින්ක් එකක් වගේ. ඒ ලින්ක් එකේ සබදියාවේ හැම දම්බැල් පුරුකක්ම එකට බැඳිලා තියෙනවා. එක තැනකින් මානව හිමිකමක් උල්ලංඝනය වෙන්න පටන් ගත්තට පස්සේ ඒක පැතිරලා හැම තැනකම ගිහිල්ලා අද වෙද්දී හිතා ගන්න බෑ ඒ තරමට ලංකාවේ මානව හිමිකම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් තියෙනවා. ඒතර මානව හිමිකම් උල්ලංඝනය වෙන්නේ පළවෙනි ගැටලුව තමයි රටේ මූලික නීතිය උල්ලංඝනය වෙනවා. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ටික උල්ලංඝනය වෙන්න පටන් ගන්නවා. ඊළඟට දෙවෙනි කාරණය තමයි මානව හිමිකම් උල්ලංඝනය කිරීම මත මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ටික උල්ලංඝනය වෙච්ච තැනකදී සමාජයේ ප්‍රචණ්ඩකාරී අද වෙද්දි මිනිසුන්ට ඉවක් බවක් නැහැ. මිනිස්සු ආර්ථික පීඩණයෙන් ඉන්නේ. මිනිස්සු පාරට බහිනවා. මිනිස්සු ගන්න තීරණ මිනිසුන්ට හිතා ගන්න බෑ. ඒතර මිනිස්සු ප්‍රචණ්ඩකාරී වෙච්ච වහම සමාජයේ යහ පැවැත්ම සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. අද වෙද්දි මේ මානව හිමිකම් උල්ලංඝනය වීම නිසා අපේ ලක්දිව ජන සමාජයේ සමගිය නැති වෙලා තියෙනවා. සහජීවනය නැති වෙලා තියෙනවා. මිනිස්සු එකිනෙකා තව කෙනෙක් පරයා යමින් තරඟ කරලා තමන්ගේ අවශ්‍යතා ටික සම්පත් ටික තහවුරු කරගන්න උත්සාහ කරනවා. මිනිස්සු එකිනෙකා පරයා යමින් ගිහිල්ලා තෙල් පෝලිං වල ගුටි බැට ගහගෙන ගෑස් පෝලිං වල ගුටි බැට ගහගෙන සාමාන්‍ය මිනිස්සු ආරක්ෂකයන්සත් එක්ක ගැටිලා මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉටු කරන්න හදනවා. සම්පූර්ණ සමාජයේ ස්ථාවරත්වයේ මේ වෙද්දි බිඳ වැටලා තියෙනවා මේ මානව හිමිකම් උල්ලංඝනය වීමේ ගැටලුව මත. අංක 3 මානව හිමිකම් උල්ලංඝනය වෙච්ච සමාජයක තව තියෙන ප්‍රශ්නයක් තමයි ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මංකොල්ලකෑම්, මිනිමැරීම් වැඩි. සමාජයේ පට්ට දූෂිතයි. මානව හිමිකම් උල්ලංඝනය වෙච්ච තැනකදී සම්පූර්ණයෙන්ම මිනිසුන්ගේ නිදහස නැති වෙනවා. මිනිසුන්ට තියෙන මානසික නිදහස මෙන්ම භෞතික නිදහස උල්ලංඝනය වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේ தত্ত্বය තුල මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයකටපත් වුණාට පස්සේ අපේ රටවල් සම්පූර්ණයෙන්ම ලෝකේ ජීවත් වීමට නුදුසු ප්‍රියමනාප බවක් නොමැති රටවල් බවට පත් වෙනවා. මේකයි ගැටලුව. ඊළඟට හතරවෙනි කාරණේ තමයි අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වෙන්න රට ආර්ථික වශයෙන් අස්ථාවර වෙනවා. දැන් වෙලක් තියෙන එකයි. ලෝකයේ කිසිදු රටක් මානව හිමිකම් උල්ලංඝනය කරන අමුයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටවල් වලට ආධාර දෙන්නේ නැහැ, සපෝට් එක දෙන්නේ. ලෝකේ ප්‍රධාන සමාගම්, මූල්‍ය ආධාර දෙන සමාගම්, ප්‍රධාන රටවල් තනිකරම මේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ ඒ කට්ටියගේ තියෙන මතයත් එක්ක ඒ කට්ටිය අපේ රටට දෙන ණය ආධාර සහන සියල්ල කපාදු කරනවා. සියල්ල කපා හරිනවා මේ තත්ත්වයටදී. මේ කපා හැරීම මත ලංකාවට ආර්ථික සම්බාධක වගේ දේවල් පැන පස්සේ ලංකාව අන්තර්ජාතික තලයේ බ්ලැක් මාක් එකක් කළු පැල්ලමක් හිමි කරගත්ත රටක් බවට පත් වුණාට පස්සේ අපේ රටට නැගී සිටින්න කවුරුත් දෙන්නේ නැහැ අතහිත. දැන් රුසියාව ওই වගේ මානව හිමිකම් උල්ලංඝනය කරන යුද්ධයක් පටන් ගත්ත නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ගොඩක් කට්ටිය සම්බාධක අද පනවලා තියෙන රුසියාවට. ඒතර අපේ රට හුදකලා වෙනවා. ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් නැති හුදකලා රටක් බවට පත් වුණාට පස්සේ ලංකාවේ සංවර්ධනය හිතා ගන්න බැරි විදිහට පහළ වැටලා අපේ රට අවසානයේට ඛණ්ඩ බොණ්ඩ නැති
මිනි මරා ගන්න දුගී දුප්පත් අන්ත රටක් බවට පත් වෙන අන්ත දිනුදු රටක් බවට පත් වෙනවා. අංක 5 තමයි මේකේ තව ගැටලුවක් තියෙනවා. මානව හිමිකම් උල්ලංඝනය වෙන්න අපේ රටේ පරමාධිපත්‍ය ස්වාධිපත්‍ය අපේ රට නැති වෙනවා. එතකොට ලෝකේ විවිධ රටවල් එකතු වෙලා විවිධ ආකාරයට විවිධ මට්ටමින් අපේ රටට බලපෑම් ඇති කරනවා. විදේශ රටවල් එනවා අපේ රටවල් පාලනය කරන්න. විදේශීය හමුදා ඇවිල්ලා සාමසාධක හමුදා විදිහට අපේ රටවල් පාලනය කරනවා. ඇෆ්ගනිස්තානයේ මේ වගේ වැඩක් වුණා. එතකොට ලංකාවේ ඉන්න මිනිසුන්ට අවසානයේට නටන්න වෙන්නේ වෙනත් රටක හස්තයක් ක්‍රියාත්මක වන ආකාරයට. එතකොට ලංකාවේ අරාජික බවක් ඇති වෙනවා. එතකොට ලාංකික බව සම්පූර්ණයෙන් නැති වෙලා ලංකාව කියන රට වෙනත් විදේශීය රටක් හෝ වෙනත් විදේශීය සමාගමක් හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක් යටතේ හැසිරවීමේ තත්ත්වයේ අවදානමක් තියෙනවා. ඔබ කියන්න ඕනේ එහෙනම් ඊළඟ කොටස යටතේ මේකට ගත හැකි ස්ථිරසාර විසඳුම් මොනවාද? මේ தත්ත්වයේ මැඩ පැවැත්වීමට ගත හැකි ස්ථිරසාර විසඳුම් මොනවාද? ඔබ කියන්න ඕනේ ඊළඟට අංක 1 යටතේ අලුත්ම ඡේදක වෙනම කියන්න ඕනේ රජය මැදිහත් වෙන්න ඕනේ. පළවෙනි මැදිහත් වීම දෙන්න ඕනේ රජය මේකට. රජය මානව හිමිකම් ලංකාව තුළ සුරක්ෂිත කිරීමට පොදු පිළිවෙලක් ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. හැබැයි ඒකට දේශපාලන තීන්දුව తీරන විතරක් නෙවෙයි. රටේ ශ්‍රේෂ්ඨාධිකරණය, නීති ආධාර කොමිසම, මානව හිමිකම් කේන්ද්‍රය මේ පිළිබඳ දැනුමක් තියෙන වියතුන් යම්කිසි උගත් බුද්ධිමතුන් අරගෙන එක සංවාද මණ්ඩපයක තියාගෙන ඒ මිනිසුත් එක්ක දේශපාලනීකරණයෙන් තොරව ජාතික වැඩපිළිවෙලක් පොදු ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි. එතනින් එහාට ඒක ක්‍රියාවට නංවාලීමට ඔවුන් වගකීමෙන් බැඳී සිටිය යුතුයි සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතුයි. කටින් බතල කොළ හිටවන්න නැතුව ඔහේ වැඩ කරන්නේ නැතුව ලස්සන්ට වැඩමාලාව කිරීම රජය කළ යුතුයි. 2. නීතිය ක්‍රියාත්මක විය යුතුයි හරියාකාරයි. මානව හිමිකම් උල්ලංඝනය කරන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන සෑම පුද්ගලයෙකුම ලබා දිය හැකි උපරිම දණ්ඩනය ලබා දිය යුතුයි. මිනිසුන්ට මානව හිමිකම් පිළිබඳ මූලික අයිතිවාසිකම් පිළිබඳ විශ්වාසය තහවුරු වන ආකාරයට නීතිය ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. නීති ආධිපත්‍ය රටේ සාමාන්‍ය ජනතාවට තියෙන එකම පිළිසරණක් තමයි මේ මානව හිමිකම් මූලික අයිතිවාසිකම් කඩවන පසුබිමත් තුළ. ඊළඟට අපිට පැහැදිලිව කියන්න පුළුවන් තවත් විශේෂිත දෙයක් අපි කළ යුතුයි. ඒ ප්‍රධානම දේ තමයි මතක තියාගන්න අපේ රටේ අධ්‍යාපනය තුලින් මේ මානව හිමිකම් ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන්න පුළුවන්. අපේ රටේ අධ්‍යාපනය හරහා පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය මේ හැම අංශයක් කරාම අධ්‍යාපනය ලබන ළමා පරපුරට දැනුවත්භාවයක් දී යුතුයි මානව හිමිකම් පිළිබඳ වටිනාකම. ඒතර මානව හිමිකම් කඩ වෙන්නේ ගොඩක් දුරට මිනිස්සු දන්නේ නැහැ මානව හිමිකම් කියන්නේ මොකක්ද කියලා. ඒ දැනුවත් වීම ලබා දීම අධ්‍යාපන ශාස්ත්‍ර හරහා කළ යුතුයි. ඒතර මානව හිමිකම් පිළිබඳ උගත් දැනුමක් තියෙන පූර්ණ බුද්ධිමත් පිරිසක් රට තුළ නිර්මාණය කිරීම තුළින් මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ වපසරියක් හදන්න පුළුවන් අපිට. ඒ වගේම ඔබට කියන්න පුළුවන් පුතේ ඊළඟට අපේ රටේ මාධ්‍ය ආයතනය ජනමාධ්‍ය විශේෂයෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය මුද්‍රිත විද්‍යුත් සමාජ මාධ්‍ය හරහා යම්කිසි පුද්ගල කොට්ටාසයක හෝ පුද්ගලයෙකුගේ මානව හිමිකම් කඩ වෙනවා නම් ඒ පිළිබඳ සමාජයට තොරතුරු සම්ප්‍රේෂණය කළ යුතුයි. ඒ වගේම මානව හිමිකම් පිළිබඳ වැදගත් පිළිබඳ වාර්තා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනි. ජනමාධ්‍ය හරහා මිනිසුන්ට ලැබිලා තියෙන මානව හිමිකම් වල වටිනාකම සාමාන්‍ය සමාජයට පැහැදිලි කරලා දෙන්න ඕන. ඒ ක්‍රියාපටිපාටි එතනින් කරන්න පුළුවන්. අවසාන දේ තමයි රට තුල ජීවත් වන සිවිල් පුද්ගලයන්ට ප්‍රධාන අයිතියක් තියෙනවා මානව හිමිකම් සුරකීමට. ඒතර සිවිල් සමාජයේ ඉන්න හැමෝම මානව හිමිකම් සුරක්ෂිත කිරීමට වගකීමෙන් බැඳී සිටිය යුතුයි. අනිත් කෙනාට ඇහුම්කන් දිය යුතුයි. අන්මත වලට ගරු කළ යුතුයි. සියලු දෙනා සහජීවනින් ජීවත් විය යුතුයි. සමගිය රජයන මට්ටමින් ප්‍රතිපත්ති මාලාවක් පුද්ගලයන් විසින් හදාරිය යුතුයි. ඒතර පුද්ගල ජන කණ්ඩායම් වලට ප්‍රබල වගකීමක් තියෙනවා මේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම. ඔබ මේ සියල්ල කරලා අවසන් කළ රචනාවේ ඔබේ රචනාව තුළ ඔබ ලියපු කරුණු ටිකේ සාරාංශකරණයක් දක්වන්න. ඔබ දැනට කියලා තියෙනවා මානව හිමිකම් කියන්නේ මොනවද? ලංකාවේ බව උල්ලංඝනය වන ආකාරය, ඒ තුලින් ඇතුළත් වන ප්‍රශ්න, ඇතිවිය හැකි ප්‍රශ්න, ඒකට ගත හැකි විසඳුම් ඔබ දීලා තියෙනවා. අවසානට ඔබ රචනා මාතෘකාව අවසන් කරන තැනදී කියන්න ඕනේ මානව හිමිකම් කියන්නේ මිනිසුන්ට ජීවිතේ ප්‍රසන්නව, මිනිසුන්ට ජීවිතේ හරි ලස්සනට මේ පෘථිවි තලයේ මිනිස්සු විදියට හොඳ හුස්මක් අරගෙන ගත කරන්න පුළුවන් අවකාශයක් සලසන රට තුල තියෙන ලෝකයේ තුල තියෙන විශ්වයේ තියෙන සුන්දරම රීති නීති සමුදායක්. ඒක උල්ලංඝනය කරන්නේ යම් තැනකද යම්සේද එතෙන්දි මිනිසුන්ට ජීවත් වීමේ ප්‍රියතාව නෙවෙයි අප්‍රියතාව ඇති වෙනවා. ඒ නිසා මේ ලෝකේ හැම මිනිස්සෙටම නිදහසේ මානසික භෞතික නිදහස රැකගෙන Tamanට රුචි පරිදි ජීවත් වීමට හැම මිනිසෙක්ම හැම පාර්ශ්වයක්ම
මානව හිමිකම් සුරක්ෂිත කිරීමට වග බලා ගත යුතුයි කියලා ඔබට රචනා මාතෘකාව අවසන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපි මේ මාතෘකාව මෙතනින් මේ විදිහට සාකච්ඡා කරලා නිමා කරනවා.